අයිබොන් ළමයි අද අපි UK යුනිවර්සිටස් වල PhD ප්‍රෝග්‍රම්ස් නැත්නම් මාස්ටර්ස් ප්‍රෝග්‍රම්ස් වලට ඇප්ලයි කරන හැටි ගැන කතා කරන වීඩියෝ එක තමයි හදන්නේ. ඉතින් අද මගේ ෂෝ එකට මම ඉන්වයිට් කරනවා දීපේෂ්. එයා මගේ හොඳ යාළුවෙක්. මට ස්පීච් කොම්පිටිෂන් එකේ හම්බුනේ. අයිබොන් දීපේෂ්. අයිබෝන් කොහොමද මචං? ඔයා ගැන පොඩ්ඩක් කියන්නකෝ. කොහෙන්ද පටන් ගත්තේ? කොතනද ඉන්නේ? එහෙනම් පොඩ මුලින් දම්ම පටන් ගමු එහෙනම් නේද? පටන් ගමු. මෙහෙම මම 2011 A level batch එකේ මම මුලින්ම සිලෙක්ට් උනේ පේරාදෙණිය යුනිවර්සිටි එකට ෆිසිකල් සයන්සස් වලට. නමුත් පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබුණා ඔටෝමෝටිව් පැත්තට යන්න. අර කාර් උණ කියලා දෙයක් තියෙනවානේ ලංකාවේ පැත්තේනේ. Need for speed පැත්තට need for speed ඔය තියෙන කාර් මූවිස් සේරම බලලා ෆෝමියුලා 1 හොඳ ෆෑන් කෙනෙක්. ඒක නිසා මේ ඔටෝමෝටිව් පැත්තට යන්න ආසාවක් තිබ්බා. කොහොම හරි ඒ දවස්වල ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා පත්තරේ ලංකාවේ ඔටෝමෝටිව් ඩිග්‍රී ඔෆර් කරනවා බත් ප්‍රයිවට් යුනිවර්සිටි එකක through University of Wolverhampton වල බත් ලංකාවේ කරන්න පුළුවන් සිනෙක් කැම්පස් එකේ කියලා. ඉතින් ඕක යන හිත දෙපැත්ත හිත ඉඳලා කොහොම හරි අන්තිමට තීරණය කරා මගේ childhood dream එකම follow කරනවා කියලා. නියමයි. ඒ නිසා අප සිනෙක් කැම්පස් එකේ තමයි ඔටෝමෝටිව් ඩිග්‍රී එක වලින් පටන් ගත්තේ. කොහොම හරි දැන් UK සාමාන්‍යයෙන් undergraduate යන්නේ 3 year degrees. මුලින් එයාලගේ තියෙන 3 years. Okay. කොහොම හරි 3 year degree එක හැබැයි ඒක 4 year degree එකක් විතර කරන්නත් පුළුවන්. MEng කියලා එකක් තියෙනවා. ඒක Masters of Engineering කියවට ඒක සාමාන්‍යයෙන් consider කරන්නේ undergraduate degree එකක් විදිහට 4 year. නමුත් ලංකාවේ අපි ඉන්න කාලේ ඕක තිබුණේ නැහැ. අපි ඉන්න කාලේ තිබ්බේ 3 year BEng එක Bachelor of Engineering. ඕකෙන් පටන්ගෙන තමයි මේ ගමන පටන් ගත්තේ. කොහොම හරි ඉතින් මහන්සි වෙලා ෆස්ට් ක්ලාස් එක දාගත්තා. අපේ ඩිපාර්ට්මන්ට් එකේ බැච් ස්ටොප් වෙන්නත් පුළුවන් වුණා. ඊට පස්සේ කෙලින්ම යුනිවර්සිටි එකේ මට කතා කරා රිසර්ච් ඇසිස්ටන්ට් විදිහට ජොයින් වෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මම හිතුවා හයර් ස්ටඩීස් කරනවා නම් ගොඩක් හැමෝටම හොඳ දෙයක් තමයි යුනිවර්සිටි එකේ ඩෙමොන්ස්ට්‍රේටර් නැත්නම් ටියුටර් නැත්නම් රිසර්ච් ඇසිස්ටන්ට් එහෙම නැත්නම් ඇසිස්ටන්ට් ටීචිං ඇසිස්ටන්ට් ඔය වගේ දෙකට ජොයින් වෙනවා නම් ගොඩක් හොඳයි. මොකද මටත් ඒ ජොයින් වෙච්ච අවුරුද්ද තමයි මේ මාස්ටර්ස් වලට ඇප්ලයි කරන්න අවස්ථාව ලැබුණේ. ඒ රිසර්ච් එක්ස්පීරියන්ස් එකෙන් ඒ වගේම තමයි ඒ කාලේ තුල පේපර්ස් පබ්ලිෂ් කරලා ඔකේ රිසර්ච් ඒ එක ලැබුණු මොකද්ද මචං? මම මුලින් පටන් ගත්තේ ඔටෝමෝටිව් ඉන්ජිනියරින් වලින්. ඊට පස්සේ මම රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට ජොයින් වෙනකොට ජොයින් වුණේ ඔරෙන්ජ් ඉලෙක්ට්‍රික් රිසර්ච් සෙන්ටර් එකට. Nice. ඔරෙන්ජ් ඉලෙක්ට්‍රික් එකත් එක්ක තියෙන. එතකොට ගොඩක් තිබුණේ එම්බෙඩඩ් සිස්ටම්ස් පැත්ත. සිස්ටම් ඩිසයින් ඒ පැත්ත ගැන කතා කරන්න. මොකද දැන් ඔටෝමෝටිව් ගත්තත් ඒක ඉලෙක්ට්‍රොනික සයිඩ් එකට යන්නේ. දැන් ඉලෙක්ට්‍රික් කාර්ස් පැත්ත. එතකොට I think මම හිතුවා හොඳ එක්ස්පීරියන්ස් එකක් ලංකාවේ R&D කරන කම්පනිස් අඩුයි. ඒ ඉතින් මේ වගේ කම්පැනි එකකින් රිසර්ච් සෙන්ටර් එක වැඩ කරන්න පුළුවන් නම් හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බෙයි කියලා. ඉතින් මම ඒකට ජොයින් වුණා. ඊට පස්සේ තමයි මට හිතුනේ හරි දැන් මම ඔටෝමෝටිව් වලින් පටන් ගත්තට මගේ දැනුම ලොක් කරගන්න පුළුවන්. පොඩ්ඩක් මගේ ඒරියා එක බ්‍රෝඩ් කරගත්තොත් මැනුෆැක්චරින් පැත්තට ගියොත් නැත්නම් ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරින් පැත්තට ගියොත් ඊට පස්සේ තමයි මම මාස්ටර්ස් වලට ඉන්ඩස්ට්‍රියල් ඉන්ජිනියරින් වලට මම ඇප්ලයි කරේ. මම යුනිවර්සිටිස් දෙකකට ඇප්ලයි කරා UK වල මැන්චෙස්ටර් යුනිවර්සිටි එක යුනිවර්සිටි ඔෆ් නොටින්ගම් දෙකෙන්ම ඔෆර්ස් දෙකක් හම්බුණා. නමුත් අපිට ගොඩක් වැදගත් දෙයක් තමයි ස්කෝලර්ෂිප් එක. ඒක නිසා නොටින්ගම් වලින් තමයි ස්කෝලර්ෂිප් එක කොහොම හරි සෙට් උනේ. සාමාන්‍ය මාස්ටර්ස් වලට සෙට් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ ටියුෂන් ෆී ස්කෝලර්ෂිප් එකක් තමයි UK වල. අපි ඉස්සරහට මොනවද තියෙන ස්කෝලර්ෂිප්ස් ඒක ගැන කතා කරමු. දැනට මගේ ස්ටෝරි එක යගෙන යන්න. කොහොම හරි ඒක නිසා ඉන්ඩස්ට්‍රි ඉන්ජිනියරින් වලට නොටින්ගම් යුනිවර්සිටි එකට ගියා. අත්‍තරම පොඩි කාලේ ඉඳන් අර කාර් වල තිබ්බ උණ ගොඩක් වෙලාවට මේක පටන් ගත්තෙන් පස්සේ ඒ අර හිතාගෙන හිටපු දේවල් ගොඩක් වර්ක් කරගන්න පුළුවන්. මොකද අපිට මේ ඉන්ඩස්ට්‍රියල් සිස්ටම් තිබ්බ සාමාන්‍ය Jaguar Land Rover කම්පැනි එකට JCB කම්පැනි එකට ඊට පස්සේ යුනිවර්සිටි එකේ තව තිබුණා මේ ෆෝමියුලා ස්ටුඩන්ට් රේසින් කම්පිටිෂන් එක. අර යුනිවර්සිටි ඔෆ් මොරටුවත් ගියේ මෝරා ෂාක් හන්නරි. yes. කොහොම හරි ඒ ටීම් එක තිබ්බ ඉතින් මම ඕකටත් ඇප්ලයි කරා. මගේ ෆැෂන් එක තිබුණ නිසා කොහොමද ඒකට සිලෙක්ට් වෙලා ඒ ටීම් එකෙත් අපි කොහොම හරි සිල්වර්ස්ටෝන් ෆෝමියුලා 1 සර්කිට් එකට යන්න පුළුවන් වුණා. ෆෝමියුලා 1 කාස් ටිකත් බලා ගන්න පුළුවන් වුණා. කොහොමද අපි ඉන්න දවසේ
ඉන්න කාලේ කොහමරි මේ දැන් ෆෙරාරි වල වගේ ඔය සේරම F1 කාස් ගේන යාලගේ ට්‍රක් සේරම ටික තිබ්බ ඒ නිසා ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා මේ ඒ ගියපු ඒ සිලෙක්ට් කරගත්ත පාත් එක නිසා කොහොමරි ඉතින් UK's වල සාමාන්‍ය මාස්ටර්ස් ගත්තොත් 1 year programs යන්නේ. ඒ කියන්නේ ඒක ඉන්ටෙන්සිව් 1 year එකක්. ඒ කියන්නේ බ්‍රේක්ස් අඩුයි. සාමාන්‍යයෙන් සෙමස්ටර් එකකින් සෙමස්ටර්ස් 3ක් කව වෙනවා එක year එකකදී. ඒ කියන්නේ මචං මේ පාර්ට් ටයිම් කරන්න ඇත්තට වෙලාවක් නැහැ නේ. ඒ කියන්නේ ඒක පාර්ට් ටයිම් කරන්න පුළුවන්. කරන කට්ටියත් ඉන්නවා. කියන්නේ 20 hours per week part time කරන්න opportunity එක දීලා තියෙනවා tier 4 visa holders ලට. tier 4 තමයි student visa යනවා නම් යන්න ඕන. අපිට ඒතර part time 20 hours work කරන්න පුළුවන්. හැබැයි මම නම් කරේ නැහැ. හැබැයි කරපු කට්ටිය ගොඩක් හිටියා අපේ batches වල. එතකොට මචං මේ ලංකාවේ 3 year general degree එකකින් යන්න පුළුවන්ද UK masters එකකට? ලංකාවේ 3 year general degree එකකින් UK masters එකට යන්න පුළුවන්. කියන්නේ general advice එක තමයි 3 year general degree එකක් තියෙනවා නම් masters එකක් කළා PhD එක ගැන හිතන්න. ඒක තමයි general advice එක. හැබැයි exceptions තියන්න පුළුවන්. For example දැන් කවුරු හරි 3 year general degree එකක් කළා university එකේ research assistant විදිහට join වෙලා හොඳ publication එකක් තියෙනවා නම් හොඳ impact factor එකක් තියෙන journal එක publication තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ PhD එකට direct apply කරන්න පුළුවන්. මොකද PhD එක බලන්නේ අර තමන් කොච්චර දුරට රිසර්ච් කරන්න කැමතිද ආසද බෑග්ග්‍රවුන්ඩ් එක තියෙනවද පබ්ලිකේෂන්ස් කරලා තියෙනවද ඒවා. එතකොට මචං මේ ඔය කියන්නේ ලංකාවේ මාස්ටර්ස් එකක් කරලා ඩිරෙක්ට්ලි PhD එකට ඇප්ලයි කරත් ප්‍රශ්නයක් නැහැ නේ. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒකත් පුළුවන්. මම පොඩ්ඩක් හොයලා බැලුවා ඒ පාර තව පොඩ්ඩක් විස්තර. මට මේක බලා ගන්න පුළුවන් වුණාම UCL අපි ගොඩක් අහලා තියෙන යුනිවර්සිටි එක University College London engineering වලට ගොඩක් ප්‍රසිද්ධ යුනිවර්සිටි එක. ඒකේ ලංකාවේ specific requirements දීලා තියෙන මෙහෙමයි 4 year bachelor special or professional degree with upper second class honors 60% or 60% GPA 60% නැත්නම් 3.3 above 3.3 GPA තමයි කියලා තියෙන්නේ. එහෙම නැත්නම් තව කන්ඩිෂන් එකක් තියෙනවා 3 year bachelor's general degree with second upper second class අයිමත් 3.3 වලට වඩා වැඩි වෙන්න ඕන but with 1 year relevant work experience. ඒ කියන්නේ මං කිව්වාගේ අර university demonstrator විදිහට join වෙලා නැත්නම් research assistant විදිහට join වෙලා අවුරුද්දක් හිටියොත් ඒත් මේ condition එක ඔයාලට fulfill කරගන්න පුළුවන් ළමයි. එහෙම තමයි දැනට requirements තියෙන. අපි ඉස්සරහට මගේ යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලමු step by step apply කරන්නේ කොහොමද කියලා. එතකොට මම පෙන්නන්නම් මොනවද මේ requirements හරියට දීලා තියෙන්නේ. හරි. දැන් අපිට මෙහෙමයි මුලින් කරන්න ඕන දේ තමයි masters හරි PhD apply කරනවා නම් කොහොමද යුනිවර්සිටි එකක් select කරගන්නේ කියලා. ඊට පස්සෙත් අපි දැන් මේකේ අපි find my PhD කියන්නේ ගොඩක් හොඳ database එකක්. මේකේ list කරලා තියෙනවා සේරම තියෙන යුනිවර්සිටි ප්‍රොජෙක්ට්ස් මේක සාමාන්‍ය ලිස්ට් කරනවා. මේක අප්ඩේට් වෙනවා හැමතිස්සෙම. ඒක නිසා මේක හොඳ up to date database එකක් කියලා මම හඳුන්වා දෙන්න පුළුවන්. මේක UK විතරක් නෙමෙයි. තවත් advantage එක තමයි මේක European countries වල තියෙන other PhDs opportunities වල බලා ගන්න පුළුවන්. දැන් මේක find a PhD කියලා තියෙන. ඒ වගේම තව මේක sister website එකේ තියෙන find a masters කියලා. all right. අපි ඒක ඕන එක දැන් search කරලා බලමු. මේ ඒකෙන් පුළුවන් ඔයාලට මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එක හොයා ගන්න. all right. right. මෙතන find a masters එක නැත්නම් find a PhD. මේ දෙකෙන් ඔයාලට මාස්ටර්ස් හරි PhD හරි තියෙන opportunities සේරම ටික හොයා ගන්න පුළුවන්. අපි මුලින් ගිහිල්ලා බලමු මේකේ තියෙන options වලට. අපි මෙතනින් කොහොමද PhD program එකක් select කරන්න කියලා බලමු එහෙනම්. right. so මෙතෙන්ට ගියාම ඔයාලට පේනවා අපිට එක options තියෙනවා keyword search කරන්න පුළුවන්. for example engineering හරි mechanical engineering select කරනවා නම් එහෙම නැත්නම් composite manufacturing ඕනම keyword එකක් නැත්නම් physical sciences තමන් කැමති මොනවා හරි physics subject එකක් තියෙනවා නම් ඒක search කරලා අපිට කෙලින්ම keyword එක search කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට location එක select කරන්න පුළුවන්. අපි මෙතන දැනට දාමු United Kingdom මොකද අපි අද කරන UK degrees කරන නිසා.
දැන් මෙතන ලිස්ට් කරාම ඔයාලට පේනවා මෙතන කියලා තියෙනවා මේක ලිස්ට් කරලා තියෙනවා 4190 PhD projects available on this website as of now, right? ඊට පස්සේ අපිට තව මේක ෆිල්ටර් කරගන්න පුළුවන් අපේ ඕන ඩිසිප්ලින් එක අනුව. අපි මෙතන මෙන්ෂන් කරන්න ඕනද මචං ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කියලා? නැත්නම් ඒක කොහොමද ඒක? ඒක තමයි. මෙහෙම ඔප්ෂන් එකක් අපි දැන් අපිට වැදගත් වෙන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් හම්බ ස්කෝලර්ෂිප් එකනේ. අන්න හරි. එතනින් අපිට මේක තීරණය වෙන්නේ. නැතුව කියන්නේ නැති ඕනම ප්‍රොජෙක්ට් එකකට අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ෆන්ඩින් වල තමයි අර ගැටලුව තියෙන්නේ. ඒක නිසා ෆන්ඩින් වලට අපි වෙනම ඇප්ලයි කරන්න ඕන. මොකද ෆන්ඩින් තියෙන ප්‍රොජෙක්ට්ස් තියෙනවා. එහෙම නැත්te නැහැ. හැබැයි අඩුයි. අපිට ෆන්ඩින් ඕන නම් මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. මං ගියේ ෆන්ඩින් වලට. ෆන්ඩින් වලින් සිලෙක්ට් කරන්න පුළුවන් non EU student කෙනෙක් කියලා. right? එතකොට ඔයාලට පේනවා දැන් totally ගත්තොත් there are 2062 opportunities but international students ලට තියෙන්නේ 587. Okay. I can තියෙන opportunities ගන්න අඩුයි in terms of scholarships මුලින් listed කියන්නේ listed scholarships. කියන්නේ project එකත් එක්කම funding යන scholarships ගන්න ටිකක් අඩුයි. අපි එන එකත් එහෙම select කරමු non EU කියලා. ඊට පස්සේ discipline එක select කරමු. මම දැනට engineering select කරනවා. මෙතන honors select කරගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ ඕනනම් අපිට දැන් හිතන්න තමන් කැමති යුනිවර්සිටි එකක් කලින් select කරගෙන තියෙනවා නම් අපිට පුළුවන් ඒ යුනිවර්සිටි එක මෙතනින් select කරගන්න. එහෙම නැත්නම් මෙතන අපිට just scroll down කරලා හොයාගන්න පුළුවන් මොනවද තියෙන opportunities මොන වගේ යුනිවර්සිටිස් වල තියෙන්නේ. දැන් මෙතන ඇවිල්ලා තියෙන සේරම funding එක තියෙන projects. ඒක නිසා funding ගැන ගැටලුවක් නැහැ මේ තියෙන projects වල. wow ඒක අපි දැනට ඇඩ්වයිසර්ත් එක්කම තියෙනවනේ නම. ඒ කියන්නේ මේ ප්‍රොෆෙසර් යටතේ තියෙන මේක project එකක් කියලා. yes මොකද මචං මේක මෙහෙමයි. දැන් මේකේ මේ list out කරලා තියෙන projects ගොඩක් research council එකෙන් approved projects. ඒක නිසා research council funding එක තමයි තියෙන්නේ. එතකොට principal investor කෙනෙක් investigator කෙනෙක් අනිවාර්යෙන් ඉන්නවා. හරි හරි. project එකට. එතකොට එයාගේ details අනිවාර්යෙන් මේකෙන් අපිට කෙලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් funding කියන්නේ funding තියෙන්නේ EU students ලටද international students ලටද ඒක details අපිට බලා ගන්න පුළුවන්. details වලට ගියාම අපි මුලින් university එකත් පොඩ්ඩක් select කරගෙන ඉමු. අපි උදාහරණයක් විතර මේක select කරමු. දැන් මේක ගියාම බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා right competition funded PhD project students worldwide. ඒ කියන්නේ ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට මේකට ඇප්ලයි කරන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා. ඊට පස්සේ ඒ contact කරන්න ඕන principal investigator ගේ details මෙතනින් ගන්න පුළුවන්. plus ඔයාලට කවදද deadlines තියෙන්නේ කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ PhD project එකේ description එක මුලින් දීලා තියෙනවා. ඒ details බලා ගන්න පුළුවන් මොනවද කරන්න ඔයාලට ඉදිරියට තියෙන මොන වගේ දේවල්ද කරන්න ඒව ගැන පොඩි විස්තරයක් මේක දීලා තියෙනවා. අපිට මෙතනින් කෙලින්ම ඊමේල් එකක් යවන්නත් පුළුවන්. හැබැයි මං හිතන්නේ මීට වඩා හොඳයි අපිට මෙයා කෙලින්ම මෙයාගේ ඊමේල් ඇඩ්‍රස් එක හොයාගෙන ඒ ඉන්වෙස්ටිගේටර් ගේ නැත්තම් සුපර්වයිසර්ගේ අපි යාට ඩිරෙක්ට් ඊමේල් එකක් යවුවා නම් ඒක වැඩිය හොඳයි. මේ වෙබ්සයිට් එක through යවනවට වඩා. එතකොට අපි ඉස්සෙල්ලාම ඉන්වෙස්ටිගේටර්ව කතා කරලාද ඩිසයිඩ් කරන්නේ මෙයාත් එක්ක තමයි කරන්න ඕනේ කියලා නැත්නම් අපිට මේ කැම්පස් එකේ ඇප්ලිකේෂන් පෝටල් එකක් හදලා ඇප්ලයි කරන්න පුළුවන්ද? දෙකටම කරන්න පුළුවන්. දැන් මම මේ කිව්වේ දැන් අපිට කැමති ප්‍රොජෙක්ට් එකක් මුලින් සිලෙක්ට් කරගන්නව නම් හරි හරි. මේ වෙබ්සයිට් එක through යන එක හොඳයි. එහෙම නැත්නම් ඔයාලට කැමති යුනිවර්සිටි එකක් තියෙනවා නම් කියලා දැන් එක කටියට එක මේ ඔප්ෂන්ස් නේ ඕන. කැමති යුනිවර්සිටි එකක් තියෙනවා අපිට යුනිවර්සිටි එකට ගිහිල්ලා එයාලගේ PhD programs බලලා එතනින් select කරගන්න පුළුවන්. මොකද්ද කරන්නේ මොන supervisor කෙනෙක්ද contact කරන්නේ. මොකද සාමාන්‍ය UK universities වල අපි මුලින් supervisor කෙනෙක් contact කරගෙන ඉන්න ඕන. right. ඒක නිසා ඒක අපි කොහොමද කරන්න ඕන කියන එකත් ඉස්සරහට කතා කරමු. ඒක ගැන කතා කරනකොට දැනට මම පෙන්වන්න ඕනේ කොහොමද අපි මේ වෙබ්සයිට් එක through project එකක් select කරගන්නේ කියලා. අපිට මෙතනින් විස්තර දැනගන්න පුළුවන් ඒ PhD project එකේ.
මාස්ටර්ස් වෙනව නම් එහෙම තමයි බට් අනිත් වෙබ්සයිට් එක පාවිච්චි කරන්න ඕන find masters කියන එක මේ වෙබ්සයිට් එක find masters එක අපිට පුළුවන් අර විදියටම තමන් කැමති යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගෙන ඒ විදියට අපිට ප්‍රොජෙක්ට්ස් බලන්න. දැන් අපි පොඩ්ඩක් ෆන්ඩින් පැත්ත පොඩ්ඩක් බලමු. දීපේෂ් ෆන්ඩින් කියලා පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ මේ දැන් ඔයා සිනෙක් වලින් ඩිග්‍රී එක අරගෙන ඉස්සලම ගිය මාස්ටර්ස් එකකටද නැත්නම් කෙලින්ම PhD ඔව් මාස්ටර්ස් එකට. මාස්ටර්ස් එක. ඕකේ. මාස්ටර්ස් එකට. ඔව්. මචං මේ UK programs අර ඇමරිකා වගේ මේ ටීචිං ඇසිස්ටන්ට්ෂිප්ස් වගේ තියෙනවද? ඒ කියන්නේ ඔයා ටීච් කරන්න ඕනේද එතන ඒගොල්ලන්ට ගෙවන්න නැත්නම් තනිකරම රිසර්ච් ඇසිස්ටන්ට්ෂිප්ස් විතරද තියෙන්නේ? එහෙම නෑ. එහෙමයි. සාමාන්‍ය UK වල තියෙන්නේ US සිස්ටම් වල පොඩ්ඩක් වෙනස්. UK වල සාමාන්‍යයෙන් තියෙන්නේ ස්ටුඩන්ට්ෂිප්ස් කියලා. ස්ටුඩන්ට්ෂිප් එකට ඇප්ලයි කරනවා නම් ඔයාගේ සේරම ටියුෂන් ෆීස් as well as a stipend සේරම කවර් වෙනවා with national health insurance එකත් එක්ක. නියමයි. ඒ නිසා මේ ස්ටුඩන්ට්ෂිප් එකට ඇප්ලයි කරන එක තමයි ගොඩක් රෙකමන්ඩ් කරන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ මේකයි UK වල තියෙන එක ප්‍රශ්නයක් තමයි එක චැලෙන්ජ් එකක් තමයි මේ මොනවාද ෆන්ඩින් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් වලට ටිකක් අඩුයි. ගොඩක් තියෙන්නේ UK සහ EU ස්ටුඩන්ට්ස් වලට තමයි ගොඩක් ෆන්ඩින් තියෙන්නේ. හැබැයි එහෙම කියලා ඩිස්කරේජ් වෙන්න හොඳ නැහැ. මොකද ෆන්ඩින් ඔප්ෂන්ස් හොයාගන්න පුළුවන්. මොකද හැම යුනිවර්සිටි එකේම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් වලට වෙනම ස්කෝලර්ෂිප්ස් තියෙනවා. මේ තියෙන ඉෂුව එක නිසා. ඒක නිසා දැන් ඔයාලා ස්ටුඩන්ට්ෂිප් එකට වෙනම ඇප්ලයි කරලා ෆන්ඩින් වලට ඔයාලට යුනිවර්සිටි ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරලා ෆුල් කවර් කරගන්න පුළුවන් with the stipend. ඒක නිසා එහෙම ප්‍රශ්න නැහැ. අපි මේ ගැන ඉස්සරහට දිගට කතා කරමු කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඕකේ මචං. මෙතන ගියාම අපිට බලා ගන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ෆන්ඩින් කියලා තියෙනවා. මේක විස්තර දීලා තියෙනවා කොහොමද UK වල ෆන්ඩින් වැඩ කරන්නේ කොහොමද මොන වගේ ෆන්ඩින් ඔප්ෂන්ස් තියෙන්නේ ඒ සේරම මෙතන දීලා තියෙනවා. දැන් මේක මම කිව්වේ අර ස්ටුඩන්ට්ෂිප්ස් අයිති වෙන්නේ මෙන්න මේ ප්‍රී ෆන්ඩඩ් ප්‍රොජෙක්ට්ස් වලට. දැන් අපි කලින් මෙච්චර වෙලා හොය ප්‍රොජෙක්ට්ස් අයිති වෙන්නේ මේ ප්‍රී ෆන්ඩඩ් ප්‍රොජෙක්ට්ස් වලට. මොකද ඒවයි ෆන්ඩින් එක තමයි ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. ඊට අමතරව තියෙනවා ප්‍රොජෙක්ට්ස් awaiting funding කියලා. ඒ වෙලාවට තමයි අර competition funded projects කියලා තියෙන්නේ. එහෙම නැත්නම් awaiting funding කියලා අතන අපි අර කලින් පොන්නපු තැන වැටිලා තියේවි. funding awaiting ද නැත්නම් competition funded ද එහෙම නැත්නම් funding already available ද කියලා. ඊට අමතරව ගොඩක් UK universities වල self funded කියලා projects categorize කරලා තියෙනවා. හේතුව තමයි ගොඩක් වෙලාවට UK වල සිස්ටම් එකක් තියෙනවා ඒ රටේ ළමයින්ට නැත්නම් EU වල ළමයින්ට loan scheme එකකින් යාළගේ PhD එක සම්පූර්ණයෙන් cover කරගන්න පුළුවන්. හැබැයි ඒක international students වලට අදාළ වෙන්නේ නැහැ. ඒක නිසා ඒක ගැන අපි කතා කරලා වැඩක් නැහැ නේද? නෑ තේරුමක් නෑ. ඒක තමයි ඒක අපිට වැඩක් වෙන්නේ නැහැ. හැබැයි වැඩ තියෙන මෙහෙම කියන්න මචං. නෑ කියන්න කියන්න. නෑ මචං මේ දැන් මගේ යාළුවෙක් එයා Commonwealth scholarship එකක් එයාට ලැබුණා. එතකොට එයා වැටෙන්නේ self funded category එක ඇතුළටද? self funded. හරි හරි. කියන්නේ මෙහෙම දැන් හිතන්න ඔයා ස්ටුඩන්ට්ෂිප් එකට ඇප්ලයි කරා කියලා. ඒත් ඒකේ ෆන්ඩින් අදාළ වෙන්නේ නැත්නම් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලට Commonwealth scholarship එකේනොත් cover කරගන්න පුළුවන්. ඕකේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් self funded project එකකට ඇප්ලයි කරනවා නම් එතන වෙනස තියෙන්නේ තමන් රිසර්ච් ප්‍රොපෝසල් එකක් දෙන්න ඕන. හරි. අර ප්‍රොජෙක්ට්ස් වල already රිසර්ච් එකක් තියෙනවා. ඒක නිසා අපි සමහර රිසර්ච් ප්‍රොපෝසල් එකක් දෙන්න ඕන නැහැ. දැන් self proposed නැත්නම් funded project එකේ සාමාන්‍යයෙන් අපි රිසර්ච් ප්‍රොපෝසල් එකක් දෙන්න ඕන. ඒ වගේම තමයි දැන් මෙතෙන්දී self funded වුණාට අර වගේ ෆාදර් කිව්වාගේ Commonwealth scholarship එකට අපිට apply කරන්න පුළුවන්. මොකද ලංකාව Commonwealth country එකක් නිසා ඒකෙන් සම්පූර්ණයෙන් අපිට cover කරගන්න පුළුවන් යන tuition fees plus stipend. So දීපේෂ් මාස්ටර්ස් එකට එතන මේ පෙන්නලා තියෙන මේකත් නේ scholarships Commonwealth scholarships තියෙනවා කියලා. ඕකේ. දීපේෂ් මේ මාස්ටර්ස් මේ වෙබ් පේජ් එකෙත් අර වගේ මේ ෆන්ඩින් ඔප්ෂන් එකක් තියෙනවා නේද? මේ ඔව්. මොකද මාස්ටර්ස් වලදී අපිට මෙහෙමයි. සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකෙන් full tuition fee cover කරන scholarship එක හදා ගන්න පුළුවන්. stipend එක cover කරගන්න
ස්ටයිපන්ඩ් එකත් ඔය කවර් කරගන්න හිතාගෙන ඉන්නවා නම් අපිට කොමන්වෙල්ත් ස්කෝලර්ෂිප් එක වගේ මාස්ටර්ස් වලට ස්කෝලර්ෂිප් එකක් තියෙනවා ශීවනින් ස්කෝලර්ෂිප් කියලා අහලා තියෙනවද ෆාදිල් ශිවනින් මං අහලා තියෙනවා මේ හැබැයි ඒක සාමාන්‍ය ගොඩක් ප්‍රසිද්ධ මේ ස්කෝලර්ෂිප් එකක් ශීවනින් ස්කෝලර්ෂිප් එක ඒක ගොඩක් හොඳ එකක් ලංකාවෙන් ඇප්ලයි කරන්න පුළුවන් එකක් ඒකට හැබැයි මුලින් ඔයා යුනිවර්සිටි එකේ ප්‍රොජෙක්ට් එකකට ඇප්ලයි කළා යුනිවර්සිටි ඔෆර් එක ඇවිල්ලා තියෙන්න ඕන මේකට ඇප්ලයි කරන්න ශීවනින් ස්කෝලර්ෂිප් එකට ඒකට ඇප්ලයි කරන්න පුළුවන් ඊට අමතරව යුනිවර්සිටි ස්කෝලර්ෂිප්ස් තියෙනවා once again මම කලින් කිව්වා වගේ ඒවට ඇප්ලයි කරන්න පුළුවන් හරි ඒ ටික තමයි මෙතනින් පෙන්නන්න පුළුවන් දැන් ෆන්ඩින් ඔප්ෂන්ස් තියෙන ඒවා ඊට පස්සේ තව වැදගත් දෙයක් තමයි මේ වෙබ්සයිට් එකේ අපිට මොනවා හරි ඇඩ්වයිස් ඕන නම් ඒක ගන්නත් පුළුවන් මේකෙන් ඒ කියන්නේ කොහොමද වීසා ඇප්ලිකේෂන් එක මොනවද වීසා වලට ඕන දේවල් මොනවද UK වල ඒ තියෙන දේවලුත් මේක සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ ඒක නිසා හැම ප්‍රශ්න තියෙනවා ඔයාලට ළමයින්ට මේක වෙබ්සයිට් එක through එකත් හොයාගන්න පුළුවන් ඕකේ අපි පොඩ්ඩක් කතා කරමු දැන් යුනිවර්සිටි එකක් සාමාන්‍යයෙන් තෝරගන්නේ කොහොමද කියලා අනහරි ඔව් දැන් හිතන්න දැන් ප්‍රොජෙක්ට් එකක් through නෙමෙයි යුනිවර්සිටි එක සිලෙක්ට් කරගන්න මොනවා හරි බෝල යුනිවර්සිටිස් මොනවද හොඳ යුනිවර්සිටිස් මොනවද කියලා බෝල සර්ච් කරලා බලනවා නම් හොඳ තැනක් තමයි යුනිවර්සිටි සර්ච් කරන්න මේ රසල් ගෲප් යුනිවර්සිටි කියලා යුනිවර්සිටිස් ගෲප් එකක් තියෙනවා UK වල මේක අර US වල Ivy League කියන්නේ ඒ වගේ පොපුලාරිටි එකක් තියෙන ගෲප් එකක් නමුත් US වල Ivy League කියන අපි දන්නවා ඒක ස්පෝර්ට්ස් වලට ස්පෝර්ට්ස් පැත්තෙන් තමයි ඒක මේ රැන්ක් වෙන්නේ නමුත් මේ රසල් ගෲප් එක කියන ගෲප් එක සාමාන්‍යයෙන් මේක ෆෝම් කරලා තියෙන්නේ රිසර්ච් ඉන්ටෙන්සිව් යුනිවර්සිටිස් අතරින් තියෙන හොඳම රිසර්ච් යුනිවර්සිටිස් 24ක් තියෙනවා 24ක් අරගෙන තමයි මේ ගෲප් එක හදලා තියෙන්නේ දැන් මෙතෙන්ට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද තියෙන හොඳ යුනිවර්සිටිස් කියලා කෙලින්ම මේ තියෙන ඕනම යුනිවර්සිටි එක ඇප්ලයි කරන්න පුළුවන්. තව එක දෙයක් තමයි දැන් අපි ලංකාවෙන් ගියා කියලා එහෙම ලංකාවෙන් ඇප්ලයි කරනවා කියලා හොඳ යුනිවර්සිටිස් වලට ඇප්ලයි නොකර ඉන්න එපා. ඒක දෙන්න පුළුවන් හොඳ ඇඩ්වයිස් එකක්. මොකද ලංකාවෙන් ඔක්ස්ෆර්ඩ් වලට කේම්බ්‍රිජ් වලට UCL වලට ඉම්පීරියල් කොලෙජ් වල තියෙන හොඳම යුනිවර්සිටි සෙට් එකටම ගියපු කට්ටිය ඉන්නවා. අපිට ඉස්සරහට ඕන නම් අපේ බැච් එකේම ඉන්නවා ෆාදර්ට මතකද මානවඩු ඔව් දන්න දිල්හාන් මානවඩු දැනට ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ඉන්නේ අපිට ඕන ඉස්සරහට මිනිහවත් එයාවත් සම්බන්ධ කරගන්න පුළුවන් ඉස්සරහ මොන හරි ප්‍රොජෙක්ට් එක ඩිස්කස් කරනවා නම් දැන් මෙතනින් මේ තියෙන සේරම යුනිවර්සිටි සාමාන්‍යයෙන් නෙමෙයි මේ තියෙන යුනිවර්සිටි තමයි UK වල රිසර්ච් ඉන්ටෙන්සිව් හොඳම යුනිවර්සිටි සෙට් එකට අයිති වෙන්නේ නිසා ඔයාලට යුනිවර්සිටි එක මෙතනින් සාමාන්‍ය බලා ගන්න පුළුවන් කැමති යුනිවර්සිටි එකක් මොනවද තියෙන්නේ මෙතනින් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් මීට අමතරව කියන්නේ මේ ගෲප් එකට අමතරව තියෙන හොඳ යුනිවර්සිටිස් තියෙනවා for example Loughborough University එක ඊට පස්සේ St Andrews University එක ඒ වගේ හොඳ යුනිවර්සිටිස් මේකට මෙතන ලිස්ටඩ් නැති යුනිවර්සිටිස් තියෙනවා එහෙම යුනිවර්සිටි එකක් ඔයාලට සර්ච් කරනවා නම් ඩිරෙක්ට්ලි Google සර්ච් කරලා තමයි හොයාගන්න වෙන්නේ වෙන ස්පෙસિෆික් තැනක් නැහැ අපිට බලන්න දැන් හැබැයි මෙතෙන්ට આવොත් ඔයාලට දැන් UK ගැන කිසිම අවබෝධයක් නැත්නම් පළවෙනි පාඩ සර්ච් කරනකොට මෙතන આવොත් ඔයාලට බලා ගන්න පුළුවන් හරි මේ යුනිවර්සිටිස් ටිකට තමයි මම ඇප්ලයි කරන්නේ සාමාන්‍යයෙන් යුනිවර්සිටිස් 3 ඉඳන් 5කට ඇප්ලයි කරන්න පුළුවන් මොකද එක යුනිවර්සිටි විතරක් ඇප්ලයි කරලා බලාගෙන ඉන්න එපා ගොඩක් වෙලාවට යුනිවර්සිටි 3කට නැත්නම් 5කට වගේ ඇප්ලයි කරන්න පුළුවන් නම් හොඳයි අපිට ඔප්ෂන් එකක් තියාගන්න අනිවාර්යෙන් ඕන නිසා දීපේෂ් අපි එක යුනිවර්සිටි එකකට ගිහිල්ලා ඒ ඇප්ලිකේෂන් වෙබ්සයිට් එකට යමුද රික්වයර්මන්ට්ස් බලා ගන්න පුළුවන් අපිට එතකොට මෙතන තව පෙන්නන්න ඕන දෙයක් මට තිබ්බා දැන් මේ එක වෙබ්සයිට් එක තමයි යුනිවර්සිටි සිලෙක්ට් කරගන්න දැන් අපි හිතනවා PhD ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරනවා නම් තව වැදගත් රෑන්කින් එකක් තමයි UK වල තියෙන මේ මෙන්න මේ රිසර්ච් එක්සලන්ස් ෆ්‍රේම්වර්ක් කියන එක මේක ගවර්න්මන්ට් එකෙන් කරන ඇසස්මන්ට් එකක් UK යුනිවර්සිටිස් වල
ඒක නිසා මේකේ රෑන්කින් වලින් තමයි අපිට රිසර්ච් රෑන්කින් හොයාගන්න පුළුවන් යුනිවර්සිටිස් වල තියෙන මේකේ ලේටස්ට්ම රෑන්කින් මම ලින්ක් එකක් කලින් එව්වා පොඩ්ඩක් එන්න එක ෂෙයා කරන්න පුළුවන් බලන්න මේ රෑන්කින් එක සාමාන්‍යයෙන් කරන්නේ අවුරුදු 6කට වගේ පාරක් කරන්නේ හැබැයි දැන් අපි දන්නවා ගොඩක් රෑන්කින් බලනවා නම් එක එක රෑන්කින්ස් තියෙනවා නමුත් මම කියන්නේ PhD එකට ඇප්ලයි කරනවා නම් මේක රිලයබල් රෑන්කින් එකක් මොකද මේක කරන්නේ ගවර්න්මන්ට් එකෙන් සහ මේක යුනිවර්සිටි වල තියෙන රිසර්ච් පවර් එක කොච්චරද කියලා තමයි මේකේ සාමාන්‍යයෙන් බලන්නේ ඒක නිසා මේක ගොඩක් වැදගත් රෑන්කින් සිස්ටම් එකක් UK වල තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලිස්ට් එකේ ගිහිල්ලත් මොනවද තියෙන හොඳ යුනිවර්සිටිස් කියලා මෙතනත් ගොඩක් වෙලාවට අර ගෲප් යුනිවර්සිටිස් ටික අනිවාර්යයෙන් මේ ලිස්ට් එකට අයිති වෙනවා අපි දැන් ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද එක යුනිවර්සිටි එකට ගිහලා බලමු අපේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක කොහොමද කරන්න කියලා. අපි යුනිවර්සිටි නොටින්ගම් වලට ගිහලා බලමු. දැන් මේකේ රිසර්ච් පවර් රෑන්කින් වලින් ගත්තොත් මං ඉන්න යුනිවර්සිටි එකේ ඉන්නේ UK වල ඕවර්ෝල් රෑන්ක් 7. ඊට අමතරව තව එක දෙයක් තමයි ඔයාලට වැදගත් වෙන්නේ PhD එකට ඇප්ලයි කරනවා නම් කියන්නේ හැමතිස්සෙම යුනිවර්සිටි එකේ ඕවර්ෝල් රෑන්කින් එකට වඩා තමන් කරන සබ්ජෙක්ට් රෑන්කින් එක තමයි වැදගත් වෙන්නේ. දැන් මං ගත්තොත් යුනිවර්සිටි නොටින්ගම් research excellence framework එකේදී general engineering පැත්තෙන් rank 3rd in the UK මේකයි මම දැනගත්ත ගියයින් පස්සේ අන්න කලින් මම දැනගෙන හිටියේ නැහැ එනවාට සාමාන්‍යයෙන් අපිට මේ වගේ ෆිල්ටර් කරලා වඩා යුනිවර්සිටි සිලෙක්ට් කරගන්න පුළුවන් මේ විදිහට හොයලා බැලුවොත් අපි මේ ලින්ක්ස් එකේදම මේ වීඩියෝ එකේ යටින් ෂෙයා කරමු නේද අනිවාර්යයෙන් description එකේ දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ළමයින්ට බලා ගන්න පුළුවන් මොනවද කොහොමද මේ වෙබ්සයිට් වලට යන්නේ කියලා ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. අපි එහෙනම් University of Nottingham වලට ගිහිල්ලා. දීපේෂ් මට කන්ෆියුස් වෙලා තියෙන මචං මේ එතකොට මේ අපි මුලින්ම මාස්ටර්ස් හොයලා නෙමෙයිද ඊට පස්සේ යන්න ඕනේ නැත්නම් කෙලිම PhD එකට ගියොත් ඒගොල්ලන් අපිව මාස්ටර්ස් ට්‍රැක් එකට දානවද කොහොමද ඒක වෙන්නේ? සමහර PhDs තියෙනවා ඉන්ටග්‍රේටඩ් PhDs කියලා. එතකොට ෆස්ට් ඉයර් එකේ ඔයාගේ මාස්ටර්ස් එක හැම කවර් වෙනවා. ඒක හැබැයි සුපර්වයිසර් එක ඩිස්කස් කරලා තමයි දැනගන්න වෙන්නේ ඉන්ටග්‍රේටඩ් මාස්ටර්ස් එකක් කරන්න ඕනද? එහෙම නැත්නම් ඩිරෙක්ට් PhD එකට යන්න පුළුවන්ද කියලා. ඕකේ. ඒකයි මම බැලුවේ කෙලින්ම අපි මේ PhD අපේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක කොහොමද කරන්න කියලා අපිට යුනිවර්සිටියට ගියා නම් බලා ගන්න පුළුවන් අපි මාස්ටර්ස් කෝස් එක මුලින් බලනවද එහෙම නැත්නම් PhD ප්‍රොජෙක්ට් එකක් මුලින් බලනවද කියලා. මෙතනින් ගියාම අර යුනිවර්සිටි පේජ් එකට ඩිරෙක්ට්ලි යන්නේ නැහැ. ඒක තමයි තියෙන ගැටලුව. ඒ නිසා අපි යුනිවර්සිටි එක වෙනම සර්ච් කරලා ඕකේ මචං. යමුද? එහෙම යමු. මෙතනින් සාමාන්‍ය දැනගන්න පුළුවන් වෙන්නේ මොනවද අර තියෙන ප්‍රොජෙක්ට්ස් මොනවද යුනිවර්සිටි එකේ මොකද්ද ඒ අර මේන් සුපර්වයිසර් කවුද ඉන්නේ ඒ වගේ ඩීටේල්ස් තමයි දැනගන්න වෙන්නේ. මෙතනින් බලලා පස්සේ අපිට Google search කරලා යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඕකේ. directly. මෙහෙ මේ දවස්වල මාර රස්නයක් තියෙන්නේ මේ ලංකාවේ නිසා මේ හරි දැන් අපි යුනිවර්සිටි වෙබ්සයිට් එකට ඇවිල්ලා තියෙන්නේ අපිට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන් අපි මොනවද සර්ච් කරන්න කියලා හරි අපි පෝස්ට් ග්‍රැජුවේට් මුලින් බලමු එහෙනම් හරි බා දැන් ඔයාලට මාස්ටර්ස් එකක් හොයනවා නම් අතනින් පෝස්ට් ග්‍රැජුවේට් සිලෙක්ට් කරාම මෙතන මේ තියෙන අපේ ඩේටාබේස් එකට එනවා මෙතන ඕනම සබ්ජෙක්ට් එකක් අපිට සිලෙක්ට් කරලා මාස්ටර්ස් එක හොයාගන්න පුළුවන් සාමාන්‍ය UK වල මාස්ටර්ස් දෙකක් තියෙනවා එකක් තමයි TOEFL මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එක මේකේ සාමාන්‍යයෙන් සෙමස්ටර්ස් 3ක් යනවා මම කලින් කිව්වා වගේ මේකේ third semester එක dedicate වෙන්නේ research component එකට එහෙම නැත්නම් තියෙනවා research masters එකක් කියලා. ඒක සම්පූර්ණයෙන්ම research project එකක් විදිහට තමයි masters එක යන්නේ. ඒතර මේ දෙකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්.
අර ඉන්ටග්‍රේටඩ් මාස්ටර්ස් එකක් කරනවා නම් ඒක සාමාන්‍යයෙන් අයිති වෙන්නේ මේ රිසර්ච් මාස්ටර්ස් කියන කැටගරි එකට. ඕකේ. ඒ අපේ දැන් මම මෙතනින් එකක් සිලෙක්ට් කරා additive manufacturing 3D printing MSc කියලා. දැන් අපි ඒක සිලෙක්ට් කරාම බලා ගන්න පුළුවන් මොනවද මේකේ ඕන conditions මොනවද requirements මොනවද තියෙන්න ඕන ඒ සේරම details මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ඒ අදාළ degree එකක් සිලෙක්ට් කරාම. එතකොට මේ මාස්ටර්ස් එක සිලෙක්ට් කරලා ඒකේ අර ඉන්ටර්නැෂනල් ෆීස් කිව්වම මචං ඒක මේ tuition expenses විතරයි නේ? tuition expenses විතරයි. මෙතන මේ living expenses මෙතන දාලා නැහැ. right. සාමාන්‍ය මාසෙකට කීයක් වගේ ඔයාට ගියාද එහෙ ඉන්නකොට? සාමාන්‍යයෙන් මම ඒක ගැන පොඩි ලිස්ට් මේ පොඩි නෝට් එකක් දාගත්තා. හරි. නෑ living cost ගැන පස්සේ කතා කරමුද? මම ඒ ටික ඉස්සර කතා කරමු. ඔව් පස්සේ කතා කරමු. දැන් මාස්ටර්ස් වලට සාමාන්‍යයෙන් ඉල්ලන්නේ 2.1 එකක්. ඒ කියන්නේ second upper එකක්. BSc මොනවා ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් 3 year ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මාස්ටර්ස් වලට apply කරන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක apply කරන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් second upper එකට වඩා වැඩි නම් හොඳයි. හැබැයි ඔයා හිතන්න scholarship එකට apply කරනවා කියලා ඒක scholarship එකට apply කරනවා නම් කොහොම හරි try කරලා first class එක දාගන්න බලන්න. මොකද එතකොට ඔයාලට තියෙන chances වැඩි scholarship එක secure කරගන්න පුළුවන්. IELTS තමයි සාමාන්‍යයෙන් UK වලට ඕන වෙන්නේ. IELTS සාමාන්‍යයෙන් no less than 6.5 කියලා තමයි කියන්නේ total score එක. ඒ වගේම ඒකේ categories හතරක් තියෙනවා. ඒ හතරට 6ට වඩා වැඩි වෙන්න ඕන. හැබැයි මේක universities වලට සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි course එකෙන් course එකටත් requirements වෙනස් වෙන්න පුළුවන්. වැඩිපුරම ගියොත් යන්නේ 7 වලට. හිතන්නවා මෙඩිසින් වගේ කරනවා නම් එතකොට අනිවාර්යෙන් ඔයාගේ තියෙන්න ඕන 7.0 GPA 7.0 ස්කෝර් එකක් තියෙන්න ඕන IELTS වල. එහෙම නැත්නම් 7.5 තියෙන්න ඕන. ඒක නිසා අපි ඇප්ලයි කරන කෝස් එක අනුව මේ IELTS මාර්ක් එක වෙනස් වෙනවා. ඒක ඉතින් අපි ඒ ඇප්ලයි කරන ඩිග්‍රී එකට ගිහිල්ලා ඩීටේල්ස් වලින් තමයි බලා ගන්න වෙන්නේ. මොන වගේ එකක්ද ඕන අපිට ඕන රික්වයර්මන්ට්ස් මොනවද කියලා. අපි how to apply ගිහිල්ලා බලමු නේද? ඕකේ මචං. දැන් අපිට දැන් ලංකාවෙන් ස්ටුඩන්ට් කෙනෙක් යනවා නම් මම දැන් අර කිව්ව ඩීටේල්ස් මෙතනින් අපිට තව බලා ගන්න පුළුවන්. මෙතන කියලා තියෙනවා country specific page එකට යන්න පුළුවන් කියලා. මෙතනින් අපි ශ්‍රී ලංකා select කරගමු. මේ page එකේ දීලා තියෙන සම්පූර්ණයෙන්ම ලංකාවේ ළමයෙක් apply කරනවා නම් මොනවද අවශ්‍ය requirements කියලා. එක courses වලට. අපි PhD එක requirements බලනවද? මොකද දැන් මම දැනටම masters මොනවද requirements කියලා කලින් පෙන්නුවා. ඒ කියන්නේ අපි PhD requirements මොනවද කියලා මෙතනින් බලමු. ඕකේ මචං. මෙතන සාමාන්‍ය කියලා තියෙන්නේ මෙහෙමයි. දැන් PhD එකට apply කරනවා නම් ලංකාවේ masters එකක් කරලා apply කරන්න පුළුවන්. ඒ option එක තමයි මෙතන කියලා තියෙන්නේ. හැබැයි මම කලින් කිව්වා වගේ දැන් ඔයාලට 3 year general degree එකක් තියෙනවා නම් ඊට පස්සේ research experience තියෙනවා නම් අවුරුද්දක එහෙම apply කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට 3 year general degree එකක් තියෙනවා නම් ඒකලා masters එකක් කරලා තියෙනවා නම් ලංකාවේ university එක ඒත් apply කරන්න පුළුවන්. මෙතන අපි දැන් මේ අපි අවිලා තියෙන්නේ මේ PhD page එකට. deadlines මොනවද තියෙන කියලා අපිට බලා ගන්න පුළුවන් මෙතෙන්දී.
සාමාන්‍යයෙන් UK වල ඉන්ටෙක්ස් දෙකක් තියෙනවා සෙප්ටෙම්බර් සහ ෆෙබ්‍රුවරි කියලා. හැබැයි ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා එන්නේ සෙප්ටෙම්බර් ඉන්ටේක් එකට. මොකද ඒක තමයි ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් පටන් ගන්න ඉන්ටේක් එක විදිහට කන්සිඩර් කරන්නේ සෙප්ටෙම්බර් ඉන්ටේක් එක. ඒ නිසා සෙප්ටෙම්බර් වලට තමයි ගොඩක් කට්ටිය ඇප්ලයි කරන්නේ. සෙප්ටෙම්බර් වලට ඇප්ලයි කරාම ඔක්ටෝබර් ඉඳන් තමයි සාමාන්‍ය කෝස් එක පටන් ගන්නෙ. දැන් මේ කියලා තියෙනවා December most research programs start on October 1st. මම කලින් කිව්වා වගේ අර සෙප්ටෙම්බර් අපි වලට ඇප්ලයි ඒක තමයි මේ ඔක්ටෝබර් 1st පටන් ගන්නවා කියලා මෙතන තියෙන්නේ. හරි හරි දැන් අපි කොහොමද ඇප්ලයි කරන එකේ ඊළඟට අපිට වැදගත් වෙන්නේ දැන් PhD එකට ඇප්ලයි කරනවා නම් අපි රිසර්ච් ප්‍රොපෝසල් එකක් ඇප්ලයි කරන්න ඕන අර කලින් විදිහට ප්‍රොජෙක්ට් එකක් සිලෙක්ට් කරගෙන නැත්නම් අපි රිසර්ච් ප්‍රොපෝසල් එකකට මොකක්ද ඕන වෙන්නේ රික්වයර්මන්ට්ස් ටික දැම්ම කතා කරමුද? ඔව් දැන් මෙහෙම UK වල සාමාන්‍යයෙන් රිසර්ච් ප්‍රොපෝසල් එක සබ්මිට් කරන්න ඕන අපි අර විදිහට ප්‍රොජෙක්ට් එකක් සිලෙක්ට් කරගත්තේ නැතොත් සමහර වෙලාවට මෙයාලා කියනවා රිසර්ච් ප්‍රොපෝසල් එක සබ්මිට් කරන්න එහෙම නැත්නම් ස්ටේට්මන්ට් ඔෆ් රිසර්ච් ඉන්ටරෙස්ට් කියලා සබ්මිට් කරන්න කියලා. ඒක යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි අනුව වෙනස් වෙනවා. දැන් ස්ටේට්මන්ට් ඔෆ් රිසර්ච් ඉන්ටරෙස්ට් එක කිව්වොත් ඒක අර ස්ට්‍රක්චර්ඩ් ડોකියුමන්ට් එකක් විතර හදන්න ඕන නැහැ. එතෙන්දී ඔයාලා ලිස්ට් ඩවුන් කරන්න ඕන. ඔයා කැමති රිසර්ච් ඒරියාස් මොනවද? ඔයාලට මොන වගේ එක්ස්පීරියන්ස් මේ රිසර්ච් ඒරියාස් වලින් තියෙන්නේ? ඒ වගේ one page හරි two pages වගේ තමයි මැක්සිමම් එක ඔයාලා බලාපොරොත්තු වෙන්නේ. ඒ ස්ටේට්මන්ට් ඔෆ් රිසර්ච් ඉන්ටරෙස්ට් වලට රිසර්ච් ප්‍රොපෝසල් එකක් ලියනවා නම් සාමාන්‍යයෙන් මේ වගේ 1000 to 3000 words තමයි රිසර්ච් ප්‍රොපෝසල් එකකට එක්ස්පෙක්ට් කරන්නේ. රිසර්ච් ප්‍රොපෝසල් එකේදී බලාපොරොත්තු වෙන සාමාන්‍යයෙන් මොකද්ද ඇඩ්‍රස් කරන රිසර්ච් ප්‍රොබ්ලම් එක, ඊට පස්සේ රිසර්ච් ක්වෙස්චන්ස් මොනවද, නැත්නම් රිසර්ච් objectives and aims මොනවද, ඊට පස්සේ අපි මුලින් පොඩි ලිටරචර් රිසර්ච් එකක් කරලා ඒකෙන් key ලිටරචර් මොනවද තියෙන්නේ ඒව කොහොමද ඩිස්ක්‍රයිබ් කරලා තියෙන්නේ ඒ ටිකත් රිසර්ච් ප්‍රොපෝසල් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක විදියට පොඩ්ඩක් විස්තර කරන්න ඕන. සාමාන්‍ය රිසර්ච් ප්‍රොපෝසල් එකේත් ওই ටික තමයි මොකද වැඩි words ගණනක් අපිට ලියන්න බෑ 3000 words තමයි 3000 words කොම් සාමාන්‍ය pages 5කට වගේ යන්න පුළුවන්. ඒක තමයි රිසර්ච් ප්‍රොපෝසල් එකේ සාමාන්‍ය එක්ස්පෙක්ට් කරන්නේ. දැන් ඔයා එකපාරට රිසර්ච් ප්‍රොපෝසල් එක ලියන්න දන්නේ නැත්නම් දැන් මම අපි කලින් කිව්වා වගේ සුපර්වයිසර් කෙනෙක් අප්‍රෝච් කරලා තියෙනවා නම් ලේසි. මොකද එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මොනවද රික්වයර් කරන්නේ. නැත්නම් ඔයා ලියපු රිසර්ච් ප්‍රොපෝසල් එකේ සුපර්වයිසර්ට යවලා රීකරෙක්ෂන්ස් මොනවාරි කරගන්නව නම් කරගෙන ඇප්ලයි කරන්න කලින් ඒ විදිහට කරන්නත් පුළුවන්. ඒක නිසා දැන් අර ස්පෙસિෆික් ප්‍රොජෙක්ට් එකකට ඇප්ලයි කරන්න නැත්නම් මුලින් යුනිවර්සිටි එකේ සුපර්වයිසර් කෙනෙක් අප්‍රෝච් කරන එක ගොඩක් හොඳයි. එතකොට දීපේෂ් මේ ස්කෝලර්ෂිප්ස් ගන්නවා නම් ඉස්සෙල්ලාම මේ ඔයාට මේ ඇප්ලිකේෂන් එක අප්‍රූව් වෙලා තියෙන්න ඕනද නැත්නම් ස්කෝලර්ෂිප් එක අරගෙනද අපි ඇප්ලයි කරන්න ඕනද? හරි මුලින්ම කියන්නේ ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරන්න කලින් තමන් මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරලා කන්ඩිෂනල් ඔෆර් එකක් හරි අන්කන්ඩිෂනල් ඔෆර් එකක් හරි යුනිවර්සිටි එකෙන් තමන්ට ඇවිල්ලා තියෙන්න ඕන ස්කෝලර්ෂිප් එකකට ඇප්ලයි කරනවා නම්. දැන් කන්ඩිෂනල් ඔෆර් එකක් කියන්නේ සාමාන්‍යයෙන් හිතන්න ඔයාගේ යුනිවර්සිටි එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක තාම හම්බෙලා ඔෆිෂියල් ට්‍රාන්ස්ක්‍රිප්ට් එක හම්බෙලා නැත්තම් ඊට පස්සේ IELTS මාක්ස් දැනට ඇවිල්ලා නැත්තම් ඒ වගේ වෙලාවල් වලට එයාලා ඔයාගේ එක්ස්පීරියන්ස් එක බලලා හරි ඔයාගේ දැනට ප්‍රොවයිඩ් කරලා තියෙන ඩීටේල්ස් බලලා කන්ඩිෂනල් ඔෆර් එකක් යුනිවර්සිටි එකෙන් දෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ සේරම රික්වයර්මන්ට්ස් ඔයාගේ සම්පූර්ණ කරලා තියෙනවා නම් එතකොට අන්කන්ඩිෂනල් ඔෆර් එකක් යුනිවර්සිටි එකෙන් දෙනවා. ওই ඔප්ෂන්ස් දෙක ඇවිල්ලා තියෙන්න ඕන ස්කෝලර්ෂිප් එකකට යුනිවර්සිටි ස්කෝලර්ෂිප් එකකට ඇප්ලයි කරනවා. හරි දැන් අපි සුපර්වයිසර් කෙනෙක්ට අප්‍රෝච් කරන්න කොහොමද කියලා පොඩ්ඩක් කතා කරලා බලමු. ඕකේ. දැන් අපි කලින් කිව්වා වගේ UK වල සාමාන්‍යයෙන් තමන් අර ස්පෙસિෆික් ප්‍රොජෙක්ට් එකට ඇප්ලයි කරන්න නැත්නම් සුපර්වයිසර් කෙනෙක් කන්ටැක්ට් කරන එක හොඳයි. මොකද අපේ ඇප්ලිකේෂන් ෆෝම් එක අහලා තියෙනවා සුපර්වයිසර් ඩීටේල්ස් සාමාන්‍ය සුපර්වයිසර්ගේ නම මොකක්ද සහ සුපර්වයිසර්ගේ ඊමේල් ඇඩ්‍රස් මොකක්ද කියලා අපේ ඇප්ලිකේෂන් ෆෝම් එක අහනවා. ඒක නිසා සුපර්වයිසර් කෙනෙක් කන්ටැක්ට් කරලා තියෙන එක මෙතන වැඩි හොඳයි.
වැඩ තියෙන මේකයි සුපර්වයිසර්ස්ලට ඊමේල් එකක් යවනකොට ගොඩක් දිගට යවන්න හොඳ නැහැ මොකද අපි දන්නවා සුපර්වයිසර්ස්ලා ගොඩක් බිසි ඒක නිසා ඔයාලට යවන්න පුළුවන් මත්තට ඒකට වෙනම විඩියක් හදන්නද කියලා බලාගෙන හිටිය මචං මොකද ඒක වෙනම කලාවක්නේ ඔය ඒක වෙනම කලාව එකැනේ තමන් දැනගන්න ඕන කැනේ කොහොමද කැන ට්‍රක්ෂණය ගන්න කියලා මොකද දවසකට සුපර්වයිසර් කෙනෙක්ට ඊමේල් 100ක් විතර එන්න පුළුවන් මොකද එයා කරන රිසර්ච් ප්‍රොජෙක්ට්ස් තියෙනවා ඉන්ඩස්ට්‍රි කන්සල්ටිං වැඩ තියෙනවා ඊට පස්සේ අන්ඩර්ග්‍රැජුවේට්ස් බලනවා පෝස්ට් ග්‍රැජුවේට්ස් බලනවා ඒ නිසා වැඩ ගොඩාක් තියෙන කෙනෙක් තමයි සුපර්වයිසර් කෙනෙක් ප්‍රොෆෙසර් කෙනෙක් කියන්නේ ඒක නිසා ඊමේල් එකක් යවනකොට කොන්සයිස් වෙන්න ඕන but detail අවශ්‍ය details ටිකත් අනිවාර්යයෙන් තියෙන්න ඕන මෙහෙම සාමාන්‍යයෙන් briefly මෙහෙම දැන් සුපර්වයිසර් කෙනෙක් අප්‍රෝච් කරනවා නම් එකපාර නිකන් සුපර්වයිසර් කෙනෙක්ගේ නම හොයලා ඊමේල් ඇඩ්‍රස් හොයලා නිකන් ඊමේල් එකක් යවන්න එපා මොකද ඔයාට සුපර්වයිසර් එකේ attention එක ගන්න ඕන නම් අඩුම තරමේ එයාගේ රිසර්ච් ඒරියා එක මොකක්ද එයා කරලා තියෙන රිසර්චස් මොනවද එයාගේ මොන හරි ස්පෙસિෆික් papers ඔයා රීඩ් කරලා තියෙනවා නම් අන්න ඒ දේවල් ඊමේල් එකේ මෙන්ෂන් කරන්න එතකොට ඔයාට පුළුවන් සුපර්වයිසර් එකේ attention එක ගන්න අපි කලින් කිව්වා වගේ ෆාදර් කිව්වා වගේ මේක වෙනම කලාවක් ඒක හැබැයි මුලින් දැන් අපිටත් මුලින් ඇප්ලයි කරනකොට කිසි දෙයක් දන්නේ නැහැ අපිත් XP අපි මේ ඇප්ලයි කරලා ෆේල් වෙලා තමයි මේව ඉගෙන ගත්තේ ඒක නිසා තමයි අපි හිතුවේ මේ දේ ගොඩක් ළමයින්ට වැදගත් වේවි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියලා ඒක නිසා thank you ෆාදර්ට ගොඩක් ස්තුතියි මේ වගේ වැඩක් කරන එකට වැදගත්ම තේ තමයි සුපර්වයිසර් කෙනෙක්ට ඊමේල් එකක් යවනකොට ඔයාගේ පබ්ලිකේෂන් මොනවා හරි කියවලා ඔයා කියන්න ඕන මම ඔයාගේ මේ papers කියවලා තියෙනවා මම මේ papers ගොඩක් interested මම ෆලෝ කරලා තියෙන්නේ මේ වගේ රිසර්ච් ඒරියා එකක් මම කරන්න කැමතිත් මේ වගේ රිසර්ච් එකක් කියලා ඒ වගේ පොඩි විස්තරයක් දාලා ඔයාගේ ඇකඩමික් CV එක attach කරලා යවන්න. එතකොට සුපර්වයිසර් ඩිරෙක්ට්ලි බලා ගන්න පුළුවන් මේ ළමයා legitimate applicant කෙනෙක්ද අපේ programs වලට මෙයාගේ qualifications ඇතිද ඒ සේරම දේවල් එයාට ටග් ගාලා ෆිල්ටර් කරගන්න පුළුවන් ඒක නිසා කියන්නේ සුපර්වයිසර් කෙනෙක්ට ඊමේල් එකක් යනකොට CV එක attach කරලා යවන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි වෙන ගොඩක් documents attach කරන්න යන්න එපා. CV එක සාමාන්‍යයෙන් ඒගොල්ලෝ බලනවා. ඒක මම හොඳට දන්නවා. ඒ නිසා CV එක යවන එක ගොඩක් හොඳයි. දැන් ඒතකොට අපිට මේ වගේ විදිහට සුපර්වයිසර් කෙනෙක් contact කරගත්තොත් අපිට තව option එකක් තියෙනවා funding පැත්තෙනුත්. මොකද අපි දන්නවා සුපර්වයිසර් කෙනෙක් වුණාම සාමාන්‍යයෙන් එයා වෙන projects වලට apply කරලා funding එයාට සාමාන්‍යයෙන් තියෙනවා. අවුරුද්දකට කරගෙන යන්න. එතකොට හිතන්න ඔයාට specific grant එකක් හම්බුනේ නැත්තම් international scholarship එකක් හම්බුනේ නැත්තම් සුපර්වයිසර්ට පුළුවන් සුපර්වයිසර් ඔයාට කැමති නැහැ කියන්නේ ඔයා හොඳ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට රෙකමෙන්ඩ් කරනවා නම් සුපර්වයිසර්ට පුළුවන් එයාගේ ප්‍රොජෙක්ට් එකකින් ඔයාට මාස්ටර්ස් හරි PhD ප්‍රොජෙක්ට් එකකට වුණත් grants apply grants ලබා දෙන්න. ඒ කියන්නේ tuition fee එක විතරක් නෙමෙයි stipend එකක් එක්කම සුපර්වයිසර්ට පුළුවන් cover කරන්න එයාගේ grants තියෙනවා. ඒක නිසා සුපර්වයිසර් කෙනෙක් එහෙම contact කරගත්තම අපිට අන්න ඒ වාසියක් තියෙනවා මොනවද අපිට තියෙන funding opportunities university එකේ scholarships වෙනම තියෙනවද අපි මොකටද apply කරන්න ඕන ඒ වගේම තමයි දැන් scholarship එකට apply කරනවා නම් එතකොට අර supervisorට පුළුවන් ඔයාව recommend කරන්න මොකද ඒතර ඔයා කලින් contact කරලා තියෙන supervisor ඒතර supervisor දන්නවා ඔයා මොන වගේ student කෙනෙක්ද කියලා ඒතර supervisorට පුළුවන් ඔයාව recommend කරන්නත් ඒ scholarships වලට ඒක නිසා supervisor කෙනෙක් contact කරන එක ගොඩක් වැදගත් සාමාන්‍යයෙන් දැන් යුනිවර්සිටි ස්කෝලර්ෂිප් එකක් හම්බෙනවා නම් ගොඩක් වෙලාවට ඉන්ටර්විව් එකක් තියෙනවා. දැන් ඔයා ෂෝට් ලිස්ටඩ් ඇප්ලිකන්ට් කෙනෙක් නම් එයාලා සාමාන්‍ය ෂෝට් ලිස්ටඩ් 5කට වගේ ස්ටුඩන්ට්ස්ලා අරගෙන ඒ 5 දෙනාට වගේ ඉන්ටර්විව් එකක් තියෙනවා. නැත්නම් 10කට ඒ ස්කෝලර්ෂිප් දෙන ගාන අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ ඉන්ටර්විව් එක දැන් UK වල ඉන්නවනම් මේක ෆේස් ටු ෆේස් ඉන්ටර්විව් එකක් විදිහට යන්න. ඒ කියන්නේ දැන් ඔයා මාස්ටර්ස් එකක් කරගෙන ගිහිල්ලා PhD ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරලා තියෙනවා නම් එතකොට ඔයාලට ෆේස් ටු ෆේස් ඉන්ටර්විව් එකක් ෆේස් කරන්න වෙනවා සුපර්වයිසර් එක්ක නැත්නම් වෙන ස්කෝලර්ෂිප් පැනල් එකක් එක්ක. එහෙම නැත්නම් ඔයා හිතනවා ඩිරෙක්ට්ලි ලංකාවේ දැන් ඇප්ලයි කරන්න කියලා. එහෙම වුණොත් ගොඩක් වෙලාවට ඔයාට Skype ඉන්ටර්විව් එකක්, Zoom ඉන්ටර්විව් එකක්, එහෙමත් නැත්නම් ටෙලිෆෝන් ඉන්ටර්විව් එකක් හරි තියෙනවා ගොඩක් ස්කෝලර්ෂිප්ස් වලට. මමත් මටත් ටෙලිෆෝන් ඉන්ටර්විව් එකට යන්න වෙලා තිබුණා එක University of Manchester වල ඒ PhD එකට ඇප්ලයි කරද්දී
ඊට පස්සේ නොටින්ගම් යුනිවර්සිටි එකේ PhD එකට ඇප්ලයි කරද්දී ෆේස් ටු ෆේස් ඉන්ටර්විව් එකක් තමයි තිබ්බේ. මොකද මම ඒ වෙලාවේ UK වල මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එක කරන ගමන් හිටිය නිසා තමයි ෆේස් ටු ෆේස් ඉන්ටර්විව් එකක් තිබුණේ. ඒ දෙයත් දැනගන්න ඕන. පොඩ්ඩක් ඒකෙත් කියන්නේ වැඩි දෙයක් අහන්නේ නැහැ. සාමාන්‍යයෙන් අහන්නේ ඔයාගේ රිසර්ච් ඉන්ට්‍රස්ට් මොනවද? එතෙන්ද ඔයා කරනවා තමන් සෙල් කරන එක තමයි. තමන් මේවා තමයි කරලා තියෙන්නේ යුනිවර්සිටි එකේ. මෙහෙමයි CV එකේ තියෙන දේවල්ම රිපීට් කරන්න යන්නේ නැතුව තමන්ගේ රිසර්ච් වලට තියෙන ආසාව, එන්තුසියාසම් එක, පැෂන් එක පෙන්වන්න පුළුවන් නම් ඒක තමයි ඉන්ටර්විව් එකේදී බලාපොරොත්තු වෙන්නේ. මොකද තමන් ගොඩක් පැෂනේට් විදිහට කතා කරනවා නම් ඒගොල්ලෝ වල ස්පෙસિෆික් ක්වෙස්චන්ස් වගේ අහන්න යන්නෙත් නැහැ. ඒගොල්ලෝ අහගෙන ඉන්නවා මොකද්ද කියන්නේ කියලා. එතකොට ඒ කන්වර්සේෂන් එකෙන්ම සුපර්වයිසර්ට තේරෙනවා right that this is a good applicant so we don't have to dig in කියලා. ඒක නිසා අර තමන්ගේ පැෂන් එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ PhD project එකකට apply කරනකොට. හරි දැන් අපි living cost ගැන පොඩ්ඩක් කතා කරමු. සාමාන්‍යයෙන් ලන්ඩන් වගේ ගත්තොත් නම් living cost එක ටිකක් වැඩි. ඒක සාමාන්‍යයෙන් UK VI කියන්නේ UK visa website එක සාමාන්‍යයෙන් නම් කරලා තියෙන්නේ ලන්ඩන් ඉන්නා නම් 1400 minimum තියෙන්න ඕන කියලා 1400 pound right okay ඊට පස්සේ සාමාන්‍යයෙන් ලන්ඩන් වලින් එළිය නම් සාමාන්‍ය 1100 pounds තමයි living cost එක. මේක මේ generally දීලා තියෙන එක. හැබැයි මෙච්චර living cost එකක් යන්නේ නැහැ. මම ඒක ගැනත් කතා කරන්න පොඩ්ඩක්. මේක තමයි සාමාන්‍යයෙන් minimum requirement එක කියලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මට මගේ වියදම් ගැන මම කතා කරොත් මට UK වලදී සාමාන්‍යයෙන් ගියේ මෙච්චර මේ වගේ වියදමක්. සාමාන්‍ය accommodation කියන්නේ university accommodation තමයි මම හිටියේ. දැන් ඔයා මොන හරි university එකට apply කරනවා අනිවාර්යයෙන් university accommodation අපිට apply කරන්න පුළුවන්. මොකද අපි පළවෙනි පාරකට තමයි මේ වගේ රටකට යන්නේ. ඒක නිසා අපි ඒක වටපිටාවේ තියෙන වෙන accommodation ගැන අපි දන්නේ නැහැ. ඒක නිසා හොඳම option එක තමයි university accommodation apply කරන එක. සාමාන්‍යයෙන් ඒතකොට university accommodation apply කරොත් fee එක සාමාන්‍යයෙන් යන්නේ 350ක් 500ක් අතර තමයි. කියන්නේ ලන්ඩන් වගේ හිටියොත් 600ක් විතර යන්න පුළුවන්. මොකද ලන්ඩන් හිටපු මගේ යාළුවෙක් හිටියේ යාට සාමාන්‍යයෙන් 600ක් විතර ගියා. එහෙම නැත්තම් මට නම් ගියේ 350ක් තමයි per month accommodation fee එක විදියට. ඊට පස්සේ food and other expenses වලට සාමාන්‍යයෙන් pound 200ක් තියාගත්තොත් හොඳටම ඇති. 200ක් 300ක් උපරිම වුණා. එහෙම අරවා ගොඩක් අපි කියන්නේ going out කියලා. මේ වගේ දේවල් යන්නේ නැත්තම් ඔයාට පුළුවන් manage කරගන්න ගොඩක් දුරට. අර වැඩ තියෙන මේක අර UK තියෙන සිස්ටම් එක අනුව ගොඩක් වෙලාවට socializing කියන එක හරි common දෙයක්. ඒක නිසා ඔය එක events වලට යන parties වලට යන ගොඩක් දේවල් තියෙනවා. ඒ තමන් දැනගන්න ඕන තමන් ආව purpose එක මොකද්ද? තමන් ආවේ studies කරගෙන යන්න right? තමන්ගේ aim එක මොකද්ද? ඒ කියන්නේ අන්න ඒ දේ හොඳට මතක තියාගෙන ඒ අර තමන් ආපු aim එකෙන් deviate වෙන්නේ නැතුව වැඩ කරගෙන ගියොත් ලොකු expense එකක් එහෙම යන්නේ නැහැ. ඒ වුණාට මම කියන්නේ නැහැ ෆන් එකක් ගන්න ඕන නැහැ කියලා. තමන් ඒ දේවලුත් කරගන්න පුළුවන් බැලන්ස් කරගෙන යන එක තමයි හොඳම වැඩේ. අපි කියන්නේ work hard play hard. ඊට පස්සේ සාමාන්‍යයෙන් average expenditure එක ගත්තොත් සාමාන්‍යයෙන් මට නම් ගියේ pound 600ක් වගේ. ඊට පස්සේ ලන්ඩන් වගේ ඉන්නවනම් මගේ යාළුවගේ මම කතා කරලා බැලුවා. එයා සාමාන්‍යයෙන් කියන්නේ pound 800ක් වගේ යනවා කියලා තමයි. කියන්නේ වැඩිපුරම ගියොත් pound 800ක් වගේ. එතකොට සාමාන්‍ය ස්ටයිපන්ඩ් එකකින් UK වල කවර් වෙනවා. UK ලන්ඩන් ඉන්නවනම් ස්ටයිපන්ඩ් එක සාමාන්‍යයෙන් හම්බ වෙනවා 1400 pounds වගේ. ඊපස්සේ ලන්ඩන් වලින් එළියේ ඉන්නවනම් සාමාන්‍යයෙන් ඔයාලට 1100 වගේ 1200 වගේ ස්ටයිපන්ඩ් එකක් හම්බ වෙනවා. ඒක නිසා ස්ටයිපන්ඩ් එකක් හම්බ වෙනවා ඔයාලට අනිවාර්යෙන් අතේ 400 pounds වගේ ඉතුරුත් වෙනවා expenses cover කරගත්තොත්. ඊට පස්සේ මම කලින් කිව්වනේ අපිට part time work කරන්න පුළුවන් කියලා. දැන් part time work කරොත් ඔයාලට 20 hours work කරන්න පුළුවන් tier 4 student visa එක යටතේ. එතකොට සාමාන්‍ය part time work කරනකොට per hour තමයි අපිට pay කරන්නේ. per hour ගෙවනවා සාමාන්‍යයෙන් 10 pounds නැත්නම් 11 pounds. එතකොට එහෙම බැලුවොත් ඔයාට average 800 pounds cover කරගන්න පුළුවන් ඔයා part time කරොත්. ඒ කියන්නේ ඔයාට සම්පූර්ණ living expenses එක part time එකක් කරොත් cover කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාට වෙනම funding තිබ්බේ නැත්තම්
ටියුෂන් ෆී ෆන්ඩින් විතරක් නම් තිබ්බ හිතන්න මාස්ටර්ස් එකට ඇවිල්ලා එතකොට ඔයාලට පුළුවන් අර වගේ පාර්ට් ටයිම් වර්ක් එකක් කරලා ඒක කවර් කරගන්න. ඒක තමන් දැනගන්න ඕනේ ඉතින් කොහොමද බැලන්ස් කරන්න කියලා. තැන්ක්ස් මචං මේක සෑහෙන වටිනවා මම හිතන්නේ ගොඩක් කට්ටියට මේක ඔයාලා ගොඩක් කට්ටිය දැන් මාත් UK ඉන්නකොට ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නේ තමයි කොහොමද මචං මේ ලිවිං එක්ස්පෙන්සස් කවර් කරගන්නේ පාර්ට් ටයිම් වැඩ තියනවාද පාර්ට් ටයිම් වර්ක් කරන්න පුළුවන්ද කියලා. ගොඩක් පාර්ට් ටයිම් වර්ක් තියෙනවා. මොකද යුනිවර්සිටි එක ගත්තත් අපිට යුනිවර්සිටි එකේ පාර්ට් ටයිම් වැඩ තියෙනවා. for example අපිට ලයිබ්‍රරි ඇසිස්ටන්ට් විදිහට වැඩ කරන්න පුළුවන්. ඊට අමතරව යුනිවර්සිටි එකේ ගොඩක් ඔය ඩොකියුමන්ටේෂන් වැඩ තියෙනවා. ඒකට ඇඩ්මින් ස්ටාෆ් එකේ සපෝටින් විදිහට වැඩ කරන්න පුළුවන්. ඒ වගේ දේවල් හරි ලේසි කරගෙන යන්න හැම ලොකු බරක් නැහැ. යුනිවර්සිටි එකේ අපි කොහොමද තින්නේ ඒක නිසා ඒ වගේ දෙයක් අපිට හොයාගත්තොත් අනිවාර්යෙන් කිසිම ප්‍රශ්න නැතුව කරගෙන යන්න පුළුවන්. එහෙම කරගෙන ගියපු ගොඩක් යාළුවොත් මගේ බැච් එකේ හිටියා. ඉන්දියාවෙන් අපි ගොඩක් කට්ටිය හිටියා. මේ වගේ ගොඩක් දේවල් ගොඩක් පාර්ට් ටයිම් කරගෙන ගියපු. ඒක නිසා හැම ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. අනිවාර්යෙන් පාර්ට් ටයිම් එහෙම හොයාගන්න පුළුවන් යුනිවර්සිටි එක through. ඊට පස්සේ තව එක දෙයක් තමයි තව වැදගත් දෙයක් work visa තියෙනවා. දැන් UK වල කලින් තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඔයා PhD එකට apply කරත් masters එකට apply කරත් work visa එකක් හම්බුනේ නැහැ. දැන් අපි දන්නවා ඕස්ට්‍රේලියාව වගේ ගත්තොත් අපිට 2 year work permit එකක් හම්බ වෙනවා නේද? දැන් හැබැයි දැන් හොඳ නිවුස් එකක් තියෙනවා. දැන් මිස්ටර් බෝරිස් අලුතෙන් පත් වුණායින් පස්සේ ප්‍රයිම් මිනිස්ටර් සහ බ්‍රෙක්සිට් එකෙන් පස්සේ එයා අනවුන්ස් කරලා තිබුණා ඉස්සරහට ස්ටුඩන්ට් tier 4 visa තියෙන ළමයින්ට 2 year post study work visa එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒක නිසා දැන් ඉස්සරහට apply කරන කට්ටියට මේක ගොඩක් වාසි. ඔයාලට UK වලට apply කරාම ඔයාලගේ studies වලින් පස්සේ 2 year post study work visa එකක් හම්බ වෙනවා. එතකොට ඔයාලට work කරන්නත් පුළුවන් අවුරුදු දෙකක්. wow කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කියන්නේ pro immigration scene එකක් වගේ නේ. ඔව් දැන් මොකද බ්‍රෙක්සිට් එක වුණානේ. දැන් බ්‍රෙක්සිට් එකෙන් උනේ එකෙන් එයාලා ගොඩක් වෙලාවට අයින් කරගත්තේ කියන්නේ ලේබර් වගේ කැටගරි එකේ ඉන්න මිනිස්සු. එයාලට ප්‍රශ්නයක් වෙලා තිබ්බේ අර මේ ගොඩක් ලේබර් මූව්මන්ට් එක තිබුණානේ EU එකත් එක්ක ඉන්නකොට. ඒ කියන්නේ ගොඩක් වෙන වෙන රටවල් වලින් ඇවිල්ලා UK වල ලේබර් වැඩි වෙලා තිබුණා. ඒ දැන් බ්‍රෙක්සිට් එකෙන් පස්සේ දැන් එයාලා කන්සිඩර් කරන්නේ ගොඩක් educated කට්ටිය තමයි UK වලට ඕන කියලා. ඒක නිසා යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් වලට ලොකු chance එකක් තියෙනවා. visa apply කරාම visa successful වෙන්න ඒ වගේම ඇවිල්ලා 2 years වැඩ කරන්නත් ඉස්සරහට chance එකක් තියෙනවා. හැබැයි මේක තාම time frame එක දීලා නැහැ කවදද පටන් ගන්න කියලා. හැබැයි මට දැනගත් විදිහට නම් ඔක්තෝබර් 2020 ඉඳලා මේක valid වෙන්න තමයි තියෙන්නේ. ඒක ගැන පොඩ්ඩක් ඉස්සරහට search කරලා බලන්න. මම මේ news එකත් පොඩ්ඩක් මම දැනගත්ත නිසා කියන්න ඕන වුණා. thanks මචං. okay මචං. මේක verified news එක. මොකද මම මේක Cambridge University website එකට ගිහලා බැලුවා. Cambridge University website එකේ මේක දීලා තියෙනවා මේක ප්‍රයිම් මිනිස්ටර් ගෙන් එහෙම අප්‍රූව් කරලා තියෙනවා කියලා. ඔව් අපි ඉන්ටේක්ස් ගැන කතා කරා රයිට් මොනවද තියෙන කියලා. PhD requirements මොනවද ඕන කියලා අපි කතා කරා. ලංකාවේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇප්ලයි කරනවා නම් කොහොමද මේ අවශ්‍ය requirements මොනවද කියලා. ඊට පස්සේ අවශ්‍ය documentation අපි කතා කරා. අපි සාමාන්‍ය දන්නවා ෆාදිල්ගේ මේ වෙබ්සයිට් එකට ගියොත් ඔයාලා බලා ගන්න පුළුවන් academic CV එක ලියන්නේ ඒ අපිට ඕන අර general documents මොනවද කියලා දැනගන්න පුළුවන්. ඒ සියලුම දේවල් උත් ඕන වෙනවා. transcript එක, degree certificate එක ඒවා මුලින් ඕන වෙනවා apply කරනකොට. අර pending results apply කරන්නත් පුළුවන් මම කලින් කිව්වා වගේ. personal statement එකක් ඕන වෙනවා. personal statement එක ගැන වෙනම වීඩියෝ එකක් කරනවද ෆාදිල්? මම ඒක හැදුවා. හැබැයි ඒක මේ එක් ගොඩක් ජෙනරල් එකක්. මොකද මම අර ජර්මනි US apply කරපු ඒවත් එක්ක cover වෙන ඉදී වීඩියෝ එකක් හැදුවා මම. statement of purpose, letter of motivation එකමනේ. same idea එකක්. ඒක තමයි දැන් එක කැටගරිස් තියෙනවා. දැන් personal statement කියන්නේ එකක්. සාමාන්‍යයෙන් ඔයා මුලින් degree එකට apply කරනවා නම් ඉල්ලන්නේ personal statement එකක් තමයි මුලින් ඉල්ලන්නේ. දැන් හිතනවා scholarship එකට apply කරනවා කියලා. scholarship එකට apply කරනවා නම් ඒගොල්ලෝ තව ඉල්ලනවා motivation letter එකක් නැත්නම් statement of purpose. ඊට පස්සේ දැන් research degree එකට ඔයාලා apply කරනකොට ඉල්ලන්නේ statement of research interest and research proposal along with the personal statement. ඔන්න ඔය කියන documents ටික ගැන පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. නැත්නම් මේකෙත් අපි ඉස්සරහට තව කතා කරායි මොනවද අවශ්‍ය documents in detail. ඒක ගැනත් ළමයින්ට මේකෙන් දැනගන්න පුළුවන්.
ඊට පස්සේ තව ඕන වැදගත් දෙයක් තමයි letter of recommendation, right? සාමාන්‍යයෙන් UK degree එකට apply කරනකොට recommendation letters academic දෙකක් ඕන. academic කියන්නේ ඔයාගේ academic background එක දන්න කෙනෙක්ගෙන් recommendations letters දෙකක් ඕන. ඒක සමහර වෙලාවට letter එකක් විදිහට email කරන්නත් වෙනවා. සමහර වෙලාවට form එකක් විදිහට directly supervisor එකටත් email කරනවා. ඒක university වෙනස්. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම apply කරනකොට supervisors ඔයාගේ දැන් ඉන්න university එකේ supervisorsලා දෙන්නෙක්ට කතා කරලා නැත්නම් deanට හරි ඔයා ගැන දන්න හොඳ academic කෙනෙක්ට කතා කරලා තියාගන්න එයාගේ email address එකයි නමයි department එකයි ඒ වගේ විස්තර අරගෙන. මොකද මේ දේවල් ඕන වෙන application එක දානකොට. ඊට පස්සේ IELTS ගැන අපි කතා කරා. සමහර වෙලාවට සමහර කියන්නේ මේක ගොඩක් අඩුවෙන් තමයි දකින්න වෙන්නේ UK වල GRE එක ඕන වෙනවා සමහර projects වල සමහර research වලට හැම එකටම ඉල්ලන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් GRE එක ඉල්ලලා තියෙනවා University College London වල MSc Economics වලට. ඊට පස්සේ Oxford University එකේ MBA එකට GRE ඉල්ලලා තියෙනවා. ඒ වගේ සමහර projects වලට සමහර research projects වලට නැත්නම් masters courses වලට GRE එක අහන්න පුළුවන්. හැබැයි ගොඩක් දුරට UK වල GRE අහන්නේ නැහැ. US වල තමයි ගොඩක් GRE popular. බෑ සමහර වෙලාවට ස්පෙસિෆික් කෝස් එකක් බලනවා රික්වයර්මන්ට්ස් වල හොඳට ගිහිල්ලා බලන්න GRE ඉල්ලලා තියෙනවද කියලා. ওই ડોකියුමන්ට්ස් ටික තමයි වැදගත් වෙන්නේ. අපි ඊට පස්සේ කතා කරා රිසර්ච් ස්ටේට්මන්ට් එකේදී මොනවද තියෙන්නේ, රිසර්ච් ප්‍රොපෝසල් එකේ මොනවද තියෙන්නේ කියලා. අපි ඒ දේවල් ගැන කතා කරා. අපි ඕන රීකැප් එකක් දෙනවද ඒක ගැන පොඩි? හරි ප්‍රශ්න නැහැ. ඔව් මොකද මේක වැදගත් දෙයක්. මේක මත තමයි ගොඩක් වෙලාවට ඔයාගේ ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවද නැද්ද එක තීරණය වෙන්නේ. right ඒක නිසා මේ statement of research interest as well as research proposal කියන දෙක හොඳට කාලය අරගෙන හදන්න ඕන. ඒ නිසා අපි ඒකනේ පොඩි recap එකක් දෙන්න. ඒකේ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් ඔයා ලියන දේ හොඳට coherence තියෙනවද? ඒ කියන්නේ ඔයා ලියන දේ ගැලපෙනවද? sentence per sentence හොඳට ගැලපෙනවද? coherence තියෙනවද? ඊට පස්සේ originality එක මොකක්ද ඔයාගේ project එකේ? ඔයා අලුත් දෙයක් propose කරනවා. ඊට පස්සේ evidence of motivation කියන්නේ motivation වගේ පේන්න තියෙනවද? කියන්නේ ඔයාගේ previous research experience, publications ඒ දේවල් ගැන mention කරලා තියෙනවද? ඊට පස්සේ බලනවා ability to reason in English. කියන්නේ ඔයාගේ හොඳ ability එකක් තියෙනවද English වලින් converse කරන්න. ඊට පස්සේ commitment to subject. commitment to subject කියන අපි කලින් කිව්වා වගේ ඔයා research කරලා තියෙනවද, publications තියෙනවද ඒවා. ඊට පස්සේ preliminary knowledge in the research subject. කියන්නේ මම කිව්වා වගේ අර පොඩි literature survey එකක් කරලා main research publications ගැන පොඩි අවබෝධයක් තියනවාද ඒක බලන්න. ඔය ටික තමයි mainly වැදගත් වෙන්නේ මෙන්න මේ කියන research proposal එකට සහ statement of research interest වලට. නිසා මේ ගැන හොඳ අවධානයක් දීලා prepare කරන්න ඒක කරනකොට. ඊට පස්සේ අපි supervisor කෙනෙක් contact කරන ගැන කතා කරා, funding කතා කරා. ස්ටඩන්ශිප්ස් කනත් මං කිව්වා නේද කලින්. හැබැයි ඒක මෙහෙම ස්ටඩන්ශිප්ස් වල ෆන්ඩින් ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් වලට අඩුයි. නමුත් UK වල ගත්තොත් ස්ටඩන්ශිප් වර්ග 3ක් තියෙනවා. ඒක තමයි එකක් තමයි Center for Doctoral Training කියලා තියෙන එකක්. ඒකේ ස්ටඩන්ශිප් එක හම්බ වෙන්න පුළුවන්. ඒකේ වැදගත්කම තමයි එතකොට ඒක යුනිවර්සිටි එකට ලිමිට් වෙන්නේ නැහැ. සාමාන්‍ය Center for Doctoral Training කියන්නේ UK වල තියෙන හොඳම රිසර්ච් කරන තැනක්. කියන්නේ එතකොට ගොඩක් ඉන්ඩස්ට්‍රි ලින්ක්ස් university links තියෙන්න පුළුවන්. Studentships වල. කියන්නේ international student කෙනෙක්ට මේකට apply කරන්න පුළුවන්. මම අපි කලින් කතා කරා. ඒ එකක්. ඊට පස්සේ තියෙනවා doctoral training partnerships කියලා එකක්. right? ඊට පස්සේ තියෙනවා collaborative training partnership කියලා තව එකක්. ওই තුන තමයි studentships වලට තියෙන්නේ. doctoral training partnership එකේ වෙනස තමයි ඒකත් අර CDT එක නැත්නම් Doctoral Training Institute Center එක වැඩ කරනවා වගේ තමයි ගොඩක් වෙලාවට හොඳ exposure එකක් හම්බ වෙනවා, හොඳ training එකක් හම්බ වෙනවා තමන් කරන research project එකකට අමතරව. මොකද ඒකෙත් සාමාන්‍යයෙන් industry placement එකක් 3 months වගේ අනිවාර්යෙන් තියෙනවා DTP එකක් කරනවා. දැන් මම ඉන්නෙත් ඒ වගේ DTP program එකක Doctoral Training Partnership එකක් එක්ක. ඒකට මගේ partner institute එක වෙලා තියෙන්නේ University of Nottingham වලට අමතරව Chinese Academy of Sciences කියලා. ඒකයි මම මේ වෙනකොට China campus එකේ base වෙලා ඉන්නේ. පළවෙනි PhD එකේ අවුරුදු 2 අයිමත් final year එකේදී UK එක තමයි plan එක තියෙන්නේ.
මම දැනට එතකොට ඩොක්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක ඉන්නේ මැනුෆැක්චරින් ඉන්ජිනියරින් වල PhD එක කරන්නේ. අර ඒකේ වැදගත්කම තමයි එතකොට ඔයාලට ඉන්ඩස්ට්‍රි ලින්ක්ස් හම්බ වෙනවා. ඒතකොට ඉන්ඩස්ට්‍රි එකත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒ වගේ හොඳ රිසර්ච් එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා. CTP එහෙම නැත්නම් collaborative training partnership එකකින් කියන්නේ ඒක ගොඩක් වෙලාවට ඔයා ඉන්ඩස්ට්‍රි බේස්ඩ්. ඔයා ඉන්ඩස්ට්‍රි එකේ තමයි ඉන්නේ but යුනිවර්සිටි එකත් එක්ක තමයි රිසර්ච් එක කරගෙන යන්නේ. හැබැයි ඔයා ගොඩක් වෙලාවට ඔයාගේ majority of the time you will be in the industry. ඒක තමයි ඒකේ වෙනස. ඒ තුන තමයි UK වල තියෙන ස්ටුඩන්ට්ෂිප්ස් වර්ග තුන. වීසා ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක අපි මෙහෙම කතා කරනට වඩා හොඳයි ඔයා UK VI වෙබ්සයිට් එකට ගිහිල්ලා බලනවා නම් මොකද ඒක හොඳට කියවලා කාලය අරන් කියවලා කරන්න ඕන වැඩ. අපි ඒකේ ලින්ක් එකක් මේ වීඩියෝ එක යටින් දෙන්නම්. ඒතර ඔයා UK VI වෙබ්සයිට් එකට ගිහිල්ලා හොඳට කාලය අරගෙන කියවලා බලන්න මොනවද වීසා රික්වයර්මන්ට්ස් මොනවද කියලා. ඔයා සර්ච් කරන්න ඕන tier 4 student visa. අතර ඔයාට තියෙන්නේ ස්ටුඩන්ට් වීසා එකක් නේ UK වල? UK වල තිබෙන්නේ ස්ටුඩන්ට් වීසා එක tier 4. ඕකේ. හරි අපි මම හිතන්නේ සේරම කවර් කරා. ලිවිං කොස්ට් ගැනත් අපි කවර් කරා, පාර්ට් ටයිම් වර්ක් ගැනත් කවර් කරා, වර්ක් වීසා එක ගැනත් කවර් කරා. අපි සේරම කවර් කරලා තියෙනවා. නෑ ඒකයි මචං මේ තැන්ක්ස් වෙලාවට මේක මේ සෑහෙන ඒ කියන්නේ වීඩියෝ එකක් දැම්මම මේකයි තියෙන වටිනාම දේ මචං. ඒ කියන්නේ අපි ආයෙ රිපීට් කරන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මගෙත් ගොඩක් ළමයි ඔක ඇවිල්ලා අහ ප්‍රශ්න තමයි දැන් UK ඉන්නකොටත් දැන් චයිනා ඉන්නකොටත් කොහොමද UK වලට ඇප්ලයි කරන්නේ? කොහොමද මේ යුනිවර්සිටිස් තෝරගන්නේ? කොහොමද චයිනා වලට ඇප්ලයි කරන්නේ? කොහොමද ඒවා සිලෙක්ට් කරගන්නේ? ඒක අපි හැමතිස්සෙම උත්තර දෙන්න කැමතියි. මොකද අපි දන්නවා ලංකාවේ ගොඩක් ළමයි ඉන්නවා. ගොඩක් හොඳ ළමයි. අපිට ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා ලංකාවේ. ඒ වගේම අපි දන්නවා ගොඩක් හොඳ යුනිවර්සිටිස් වලට ලංකාවේ ළමයි ගිහිල්ලා තියෙනවා. ගොඩක් හොඳ රිසර්චර්ස්ලා ඉන්නවා. අපි මේ හැමෝම ඉස්සරහට ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉන්න මේ රිසර්චර්ස්ලා ඩිස්කස් කරලා නේද ෆාදේ? අනිවාර්යයෙන්. අපි වැඩ ඉස්සරහට කරමු. ඒක නිසා දැන් අපිට ඕනකම තිබුණේ මේක එක ළමයෙක්ට කියලා දෙනවට වඩා තමයි ගොඩකට එකපාරට කොහොමද මේ ඩීටේල්ස් අපි ලබා දෙන්නේ. මොකද අපිට අපි ඇප්ලයි කරනකොට මේ ඔපචුනිටි එක අපිට තිබුණ නැහැ. අපි තනියෙන් රිසර්ච් කරලා හොයාගෙන ගිහිල්ලා තමයි අපි ඇප්ලයි කරේ. ඒකට දැන් මම හිතන්නේ ගොඩක් ළමයින්ට විස්තර මේ වෙබ්සයිට් එකෙන් ඔයාලගේ මේ YouTube වීඩියෝස් තුලින් බලා ගන්න පුළුවන්. තැන්ක්ස් මචං ඔයාගේ ටයිම් එකට මේ නැවතත් අයිබෝන් කියලා සමුගන්නවා. Ayuban. And thanks for having me, Father. Are my pleasure මචං.